නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ උතුම් වූ ජාතක කතාවක් ඇසුරු කරගෙන අපේ ජීවිතයට වටිනා ජීවිතාර්ථයක් එකතු කරගන්න. පින්වතුනි, අපගේ භාග්‍යතුන් වහන්සේ නිරතුරු දේශනා කරපු දෙයක් නජච්චා වසලෝ හෝති නජච්චා හෝති බ්‍රාහ්මනෝ. උපතින් මිනිස්සෙකුගේ උසස් භාවය තීරණය වෙන්නෙත් නැහැ. උපතින් මිනිස්සෙකුගේ හීන භාවය තීරණය වෙන්නෙත් නැහැ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. ක්‍රියාවෙන් කටයුතු කරන විදිහෙන්මයි ශ්‍රේෂ්ඨ මිනිසෙක්, වැදගත් මිනිසෙක්, උසස් මිනිසෙක් බවට පත් වෙන්නේත්. ඒ වගේමයි ක්‍රියාව නිසාමයි හීනයා බාලයා බවට පත් වෙන්නේත්. ඒක ලෝකයේ දිහා හොඳට බුද්ධිමත්ව බැලුවොත් එහෙම තේරෙන එකක්. සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන් උපදින වංශ පැලැන්තිය, උපදින තැන අනුව මිනිස්සෙක් උසස් වෙනවා කියලා. එහෙම උපදින තැන අනුව, උපන් ජාතිය අනුව එහෙම මිනිස්සෙක් උසස් වෙන්නේ නැහැ. සමාජ සම්මුතිය තුළ එහෙම උසස් භාවයක් ගැන කතා කරනවා. නමුත් මිනිස්යාගේ උසස් භාවය කියන එක හැමතිස්සෙම තීරණය වෙන්නේ ක්‍රියාවකින්. ක්‍රියාවකින්මයි උසස්ද පහත්ද කියන එක තීරණය වෙන්නේ. මිනිසෙකුගේ ක්‍රියාව තුළ තියෙනවා නම් පින්වතුනේ සීලවන්ත බව, ඒ සිල්වත් බව කියලා කියන්නේ මිනිස්සු උසස් භාවයට පත් කරන එක. එයා කොයි තරාතිරමක කොයියම් හෝ සමාජයක ජීවත් වුණත් සිල්වත් බව කියන එක එයාව උසස් භාවයට පත් කරනවා. ඒ වගේම යෝකේ අනිත් පැත්ත, යම් මිනිස්සෙක් ළඟ සීලයක් නැත්තම්, සීලයක් ගුණයක් නැති කෙනා මොන තරාතිරම් වල හිටියත් හීන භාවයට පත් වෙනවා, අර සිල්වත් බව, ගුණවත් බව නැති නිසා. එනිසා ජීවිතයට වැදගත් වෙන්නේ මිනිස්යන්ගේ දක්ෂතා නෙමෙයි. එක එක දක්ෂතා තියෙන්න පුළුවන්. දක්ෂතා වලට වඩා වටින්නේ ගුණයක්මයි. මොකද්ද වටින්නේ? ගුණයක්මයි. දක්ෂතාවය කියන එක පින්වතුනේ පුරුදු කරලා මේ පාඨමාලා තියලා හදවන්න පුළුවන්. ගුණය කියන එක එහෙම ලේසියෙන් බෑ. ගුණය කියන එක එහෙම ලේසියෙන් බෑ. සත්පුරුෂයා ඇසුරු කරලා සත්පුරුෂයාගේ ආශ්‍රයෙන් ලබා ගන්න අවවාද වලින් තමන්ගේ අදහස් වෙනස් කරගෙන එහෙම තමයි ගුණයක් දිනු කරගන්න තියෙන්නේ. ඒ නිසා බොහෝම වටින අර්ථයක් අද අපි මේ ජාතක දේශනාවේදී ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. අද දවසේ මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ අද දිනට 83 වෙනි උපන්දිනයේ සමරන පින්වත් අයිඑම් ඉලංගකෝන් ගුරුමෑණියන් හට සෙත් ප්‍රාර්ථනා කරමින් කැනඩාවේ වෙසෙන ආනන්ද උදිත සහ මහරගම තලපත් පිටියේ පදිංචි මහින්ද යන ආදරණීය පුතුන් දෙදෙනා, ඒ වගේම අනුරාධපුරයේ පදිංචි
ප්‍රියන්ති නිලන්ති සහ සමන්ති යන ඒ දියණියන්ති දෙන ශ්‍යාමලිකා තුෂාරා බුද්ධික ප්‍රියන්ත ආසා ඉන්දික යන ඒ බෑනාවරුන් සහ ලේලිවරුන් ඒ වගේම භාග්‍යා සෞම්‍ය තත්සරණ සංදීපා අනුත්තරා සසි ප්‍රභා ඕෂධ හසිත සිතාරා නිහාරා චන්තුලි ලක්මිනි කියන ඒ මුණුපුරු මිනිපිරියෝ සෑම සියලු දෙනා ඒකරාශි වෙලා අද දවසේ සාලියපුර අනුරාධපුරයේ පදිංචි 83 වෙනි උපන්දිනය සමරන පින්වත් අයියම් ඉලංගකෝන් ගුරුමෑණියන් හට මේ ධර්ම දානමය පිනේ අනුහස් බෙලින් නිදුක් නිරෝග සුව ශාන්තියම සැලසේවා දීර්ඝායුෂ සැලසේවා ඒ මෑණියන්ට නිදුකින් සුවසේ දහම් මඟ දියුණු කරගන්නට වාසනාව ලැබේවා කියන අදහසින් අද ඒ දරුවන් විසින් මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යාගේ උස් පහත් භාවය ගැන දේශනා කරපු ඒ කාරණාව ඒ කාලේ ජනතාව අතරේ පැතිරී ගියා. බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යාගේ උසස් පහත් භාවය ගැන පින්වතුනේ අපූර්ව විග්‍රහය සත්‍ය විග්‍රහය ඒ කාලේ මේ මිනිස්යාට ඉදිරිපත් කළේ. අපේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර පින්වතුන්ලා දන්නවා මේ දඹදිව සමාජයේ මිනිස් සමාජයේ මූලිකව වර්ණ හතරකට අපි කියනවා වර්ණ බෙහෙද කියනවනේ. මේ වර්ණ බෙහෙදේ ඇතුවනේ වාසය කළේ. බ්‍රාහ්මණයෝ කියන්නේ උසස්ම කොටස කිව්වා. ක්ෂත්‍රියෝ ඊට පහළයි කිව්වා. වෛශ්‍යෝ ඊටත් පහළයි කිව්වා. ශුද්‍ර කියලා කියන්නේ අතිශයින්ම පහළ කොටස කියලා. එහෙම මතයක් නෙතිබුණේ. එතකොට සාමාන්‍යයෙන් උපදින තැන අනුව මිනිස්යාව ලොකුවට බෙදාගෙන වාසය කළා. දැන් ශුද්‍ර කියන කොට්ටාසෙට සමාජයේ කිසිම තැනක් තිබිලා නැහැ. ඉතින් ඒ ඉන්දියාවේ අදට ගත්තත් ඒ බෙහෙදනය බොහෝ දුරට දකින්න ලැබෙනවා. ඒ බෙහෙදනයේ කොටස් අර Hindu බලපෑම් එක්ක අපට ලැබිලා තියෙනවා. අපෙත් හරියට මේ ලංකාවේ ওই බෙහෙදන හරියට පවතිනවා. මේ උපන්න කුලය උපන්න තැන අනුව මිනිස්යාගේ උස් පහත් භාවය බෙදා ගැනීම. බුදුරජාන් වහන්සේ අතරේ දේශනා කළා නෑ එහෙම උපතින් මේ මිනිස්යාගේ උස් පහත් භාවය තීරණය වෙන්නේ නැහැ. කම්මනා වසලෝ හෝති. තමන් ක්‍රියා කරන ආකාරයෙන් තමයි හීනයා වසලයා බවට පත් වෙන්නේ. කම්මනා හෝති බ්‍රාහ්මනෝ. තමන් කටයුතු කරන ආකාරයෙන් තමයි එයා උසස් කෙනෙක් බවට පත් වෙන්නේ කියලා. ඉතින් ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෙවන්නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී පසේ නදී කෝසල මහරජුරුවෝ ළඟ හිටියා එක පුරෝහිත බ්‍රාහ්මණයෙක්. එතකොට මෙයා කවුද? බ්‍රාහ්මණ. බ්‍රාහ්මණ ආගමේ මහ බ්‍රහ්මයා අදහාගෙන හිටපු කෙනෙක්. හැබැයි ඔහු බොහොම සීලවන්ත ජීවිතයක්. ඒ කියන්නේ ඔහු මේ ප්‍රාණඝාත කරන්නේ, සත්තු මරන්නේ, සත්තුන්ට බොහොම දයානුකම්පයි. ඒ වගේම ඔහු බොරු කියන්නේ, බොරු කරන්නේ කියලා ප්‍රකට වෙලා තිබුණා. බොහොම වැදගත් ජීවිතයක් ගත කළා. තමන් ධාර්මිකව හරි හම්බ කරගෙන. එතකොට මේ දැහැමි භාවය ඔහුගේ තිබුණ ගුණවන්ත භාවය නිසා මිනිස්සු අතරේ ලොකු ප්‍රසාදයක් තිබුණා. විශේෂයෙන් පසේ නදී කෝසල රජුරු අනිත් හැමෝටම වඩා ගෞරව සම්මාන දක්වනවා. මේ පුරෝහිත බ්‍රාහ්මණයා කියලා කියන්නේ රජුරුව නැගිටිනවා පුරෝහිතෙද්දී. ඉතින් ඒ තරම් ගෞරවයක් ඔහුට තිබුණා. එතකොට මේ පුරෝහිත බ්‍රාහ්මණයාට මූලික ඉගැන්වීම තුල තිබ්බේ මොකද්ද? තමන් උපන්නේ බ්‍රාහ්මණ වංශය නිසා වංශයෙන් තමන් උසස් වුණා කියලානේ. තමන් වංශයෙන් උසස් වුණා, තමන් කුලෙන් උසස් වුණා, මහා බ්‍රහ්මයා තමන්ව උසස් කොට මැව්වා. ඔක තමයි හිතන් හිටියේ. මෙහෙම හිතන් හිටපු මේ බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. භාග්‍යතුන් වහන්සේ නම් වදාරන්නේ ක්‍රියාවෙන් උසස් වෙනවා කියලයි. එතකොට මේ පුරෝහිත බ්‍රාහ්මණය කල්පනා කළා ඇත්තටම මේ ශ්‍රමණ බවත් ගෞතමයෝ කියන කතාව හැබෑවක්ද? කෙනෙක් උපන් කුලෙන් නෙවෙයිද උසස් වෙන්නේ? ක්‍රියාවෙන්ද උසස් වෙන්නේ? මම මේක බලන්න ඕනේ.
දැන් මං ගැන ගත්තොත් එහෙම මං උපන්නේ උසස් කුලේ. ඊළඟට මම ධන සම්පත් පැත්තෙන් ගත්තත් හොඳට ධනෙ තියෙන කෙනෙක්. ඊළඟට මගේ උගත්කම් ආදී ගත්තත් මට හොඳ උගත්කමක් තියෙනවා. මං ඒකනේ පුරෝහිතයා වුණේ. ඒ වගේමයි මගේ තව තියෙනවා සිල්වත් වූ පැවැත්මක්. ඇත්තටම මේ මිනිස්සයා ගරු සත්කාර දක්වන්නේ මට මෙච්චර අනික් අයෝ අතරේ මට මේ තරම්ම පිදුම් ලැබෙන්නේ මගේ උගත්කමකටද මගේ කුලයටද මගේ ඨානාන්තරයටද එහෙම නැත්නම් මගේ ගුණයකටද? ඔන්න දැන් බලන්න හිතුණා. බලන්න හිතලා මොහු මොකද කළේ? මේ පුරෝහිත බ්‍රාහ්මණයා නිරන්තරයෙන් යනවා ප්‍රධාන වීදියෙන් රාජ උපස්ථානයට. රාජ උපස්ථානයට යනකොට ඒ රජුගේ මේ රාජකීය භාණ්ඩාගාරයට අයත් රජු විසින් මේ ජනයාට දැන් රජුරු හම්බෙන්න එනවනේ කරදර විපත්ති වලට පත්වෙච්ච මිනිස්සු අනේ දේවයිනේ අපිට උදව්වක් කියලා. එතකොට රජුරුව ඉක්මනටම මුදල් දෙන ඒ රජුරුවන්ගේ රාජසන්තක ධනය සහිත එක තැනක් තිබුණා. එතන තියෙන්නේ කහවණු මෙහෙම. කහවණු තියෙනවා. ඒ කහවණු වලින් අපි හිතමු ඔන්න රජුරුව කාට හරි නියමයක් කරනවා මේ කහවණු 100ක් දීපන් කියලා. එතකොට අතනින් තමයි කහවණු ගෙවන්නේ. ඉතින් එහෙම එකක් තිබිලා තියෙනවා. මෙතන රජු සන්තක කහවණු තමයි තියෙන්නේ. පුරෝහිත බ්‍රාහ්මණයා රාජ උපස්ථානට ගියා. උපස්ථාන කටයුතු ඉවරලා එනකොට අර ඒ භාණ්ඩාගාරේ රජුරුවන්ගේ මේ ධනය පරිභෝග කරන ඒ රජුරුවන්ගේ ධනය රැක ගන්න කෙනා බලාගෙන ඉද්දී මේ පුරෝහිත බ්‍රාහ්මණයා මෙතනින් කහවණුවක් අරගත්තා. කහවණු අරගෙන කිසි වගේ වගක් නැතුව සාක්කුව දාගෙන යන්න ගියා. එතකොට මේ එතන ඉන්න සේවකයා කල්පනා කළා අපි මේ පුරෝහිත බ්‍රාහ්මණයා කියලා කියන්නේ රජුරුවන්ට අතිශයින් විශ්වාස කටයුතු කෙනෙක්. ඒ නිසා ඒක කහවණුවනේ ගණන් ගන්න ඕනේ. අතහැරලා දැම්මා. ඊළඟ දවසේ දැන් දෙවනි දවසෙත් පුරෝහිත බ්‍රාහ්මණයා ආවා රාජ උපස්ථානය කළා. යනකොට මේ කහවණුවක් මෙතනින් අරගත්තා. කහවණුව ගන්නකොටම අර සේවකයා පොඩ්ඩක් රවලා ඔරෝලා බැලුවා. දැන් ඊයේත් ගත්තා අදත් කියලා. හැබැයි වචනයක් කිව්වේ නැහැ. ඔන්න තුන්වෙනි දවසේ. තුන්වෙනි දවසේ මේ පුරෝහිත බ්‍රාහ්මණයා රාජ උපස්ථානට යනකොට සේවකයා රවාගෙන බලන් වුණා. දැන් රාජ උපස්ථාන ඉවර කරලා මෙහෙම එනවා. එද්දිත් රවාගෙන බලාගෙන හිටියා. සේවකයාව ගණන් ගන්නේවත් නැතුව පුරෝහිත බ්‍රාහ්මණයා මෙහෙම සල්ලි ගන්න ලැහැත් වෙනකොට සේවකයා ගැහුවා අතට එක. අතට පාරක් ගහලා කිව්වා මේකා හොරා කිව්වා. දැන් මේ කාටද කියන්නේ? පුරෝහිත බ්‍රාහ්මණතුමාට. රාජ්‍ය රජුපවා ගෞරව කරන කෙනාට මේ සුළු සේවකයා කෙලින්ම කිව්වා මේකා හොරා කිව්වා. එතකොටම මුළු මේ අමාත්‍ය මණ්ඩලයේ රජු ඇතුළු පිරිස එතෙන්ට අවධානය යොමු කළා. කාටද මේ හොරා කිව්වේ? එතකොට පේනවා පුරෝහිත බ්‍රාහ්මණතුමා අතේ කහවණුවක් තියාගෙන සේවකයාගේ දෝෂාරෝපණයට ලක් වෙනවා. රජුරෝ ඉක්මනට නැගිටලා ආවා. නැගිටලා ඇවිදින්න බලද්දී බඩුත් එක්කම හොරා පේන්න ඉන්නවා. රජු සන්තක ධනෙන් කහවණුවක් අරගෙන කහවණුව ගත් කෙනා හිටගෙන ඉන්නවා. සේවකයා කියනවා දේවයිනි මේ පුරෝහිත බ්‍රාහ්මණතුමා දැන් දවස් 2ක් මෙහෙම ගත්තා. මම මේ නිකන් හොරා කිව්ව නෙමෙයි. මං ඉවසලා බැරි තැනයි. ඔබ සන්තක ධනය හිතුමනාපෙට හොරෙන් අරගෙන යන නිසා බැරි තැනයි මම මේ වචනේ කිව්වා. එතකොට රජුරන්ට හිතාගන්න බෑ රජුරෝ මෙච්චර කාලයක් ගරු කළා. රජුරෝ අහනවා අයියෝ ආචාර්ය පාදේනි ඔබ මොකද්ද මේ කරපු වැඩේ? ඔබට හොඳට ධනෙ තියෙන කෙනෙක්. ඔබ සම්භාවනීය කෙනෙක්. ඔබ උගතෙක්. මොකද්ද මේ කරපු වැඩේ? මොකද්ද මේකේ තේරුම? එහෙම ඇහුවා. ඒ අහනකොට හරි ලස්සනයි පුරෝහිත බ්‍රාහ්මණයා උත්තර දීපු හැටි. කියනවා මහරජතුමනි
මම මේ වැඩේ කළේ එක පරීක්ෂාවකට. මම පරීක්ෂාවක් කළා. මං ඔබෙන් ගත්ත කහවණු තුන මං සන්තකේ තියෙනවා කියලා අර ඒ මොහොතේ ගත්ත කහවණුවයි කලින් දවස් දෙකේ ගත්ත කහවණු දෙකයි මෙහෙම දෝතට අරන් පෙන්නවා. ගත්ත කහවණු තියෙනවා කිව්වා. මම පොඩි පරීක්ෂාවක් කළා. මොකද්ද පරීක්ෂාව? මට බවත් ගෞතමයන් වහන්සේගෙන් අහන්න ලැබුණා ලෝකයේ සීලය උතුම් කියා. උන්වහන්සේ බණට කියනවලු ලෝකයේ උතුම් දේ සීලය, ගුණය. සීලෙන් ගුණයෙන් තමයි මිනිස්සෙක් උසස් වෙන්නේ. උන්වහන්සේගේ බණ කතාව ඇහුවාට පස්සේ මට පරීක්ෂාවක් කරලා බලන්න හිතුණා. ඇත්තටම මේ පුද්ගලයා ක්‍රියාවෙන්මද උසස් වෙන්නේ? ක්‍රියාව කියන එකෙන්ද පිදුම් ලබන්නේ? මොකද රජතුමනි මං ගත්තොත් එහෙම උසස් බ්‍රාහ්මණ කුලේ. මගේ උගත්කම් ගත්තොත් එහෙම මං හොඳට මේ කැප වෙලා ඉගෙනගෙන ඉහළට ආපු මිනිස්සෙක්. ඊළඟට අපේ වංශ පරම්පරා ගත්තත් අපේ පරම්පරා කිලිට වෙලා නැහැ. ඊළඟට මගේ ඨානාන්තරය ගත්තත් රාජුගේ පුරෝහිත කියලා කියන්නේ සුළු ඨානාන්තරයක් නෙවෙයි. මගේ රසාවත් හොඳ එකයි. බාහිර පෙනුම ගත්තත් මං අඳින පළඳින විදිහ මං මේ නොවැදගතෙක් විදිහට අඳින කෙනෙක් නෙමෙයි. මං ගානට ලාස්සනට ඇඳලා පිළිවෙලකට ඉන්න කෙනෙක්. ඉතින් මේ ඔක්කොම වැදගත්කම් මට තියෙනවා. මට බලා ගන්න ඕන උනේ මේකද උසස්? එහෙම නැත්තම් මගේ ළඟ තියෙනවා තව ලස්සන එකක්. ඒ තමයි මගේ ගුණය. මං හොරකම් කරන්නේ. මං කාටවත් සැරවැර වෙන්නේ. මං කාටවත් හිංසා කරන්නේ. මගේ තියෙනවා ගුණයක්. මං බොරු කියන්නේ. මගේ මේ ගුණවත් භාවයේද ගොඩක් පිදුම් ලබන්නේ. මට මේක චෙක් කරලා බලන්න ඕන වුණා කිව්වා. ඉතින් එහෙම චෙක් කරලා බලන්න තමයි කිව්වා මේක කරන්න ගියේ. දැන් නම් රජතුමනි මගේ පරීක්ෂණේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකය කිව්වා. මොකද මේ පරීක්ෂණෙන් මට හොඳ හැටි තේරුණා කිව්වා කෝටි ගාණක් මා සන්තකේ ධනෙ තිබෙද්දීත් එච්චර මහා ධනස්කන්ධයක් තියෙන මං ගැන මේ සුළු සේවකයා කිසි ගරු සරුවක් නැතුව මේ සුළු සේවකයා කිසි ගරු සරුවක් නැතුව ඇඟිල්ල දික් කරලා මට හොරා කියලා කිව්වේ මගේ ගුණේ නැතිවීම නිසා. හරි ලස්සනයි මේක පින්වතුනේ. මොකද ඒ පුරෝහිත බ්‍රාහ්මණතුමා කියනවා රජතුමනි මං මේ වංශයෙන් පහළට වැටුන්නේ නැහැ. මං බ්‍රාහ්මණ වංශේ තාමත්. මං කුලයෙන් පහළට වැසුන්නේ නැහැ. මං තාම කුලයෙන් උසස්. මං ඇඳගෙන ඉන්නේ ඇඳුම වෙනස් වුන්නේ නැහැ. මං තාමත් පුරෝහිතයා විදිහට ඇඳගෙන ඉන්නේ. මගේ ඨානාන්තරය වෙනස් වුන්නේ මං තාම පුරෝහිත. ඒ වුණාට බලන්න දේවයිනි මේ රජමාලිගාවේ මට වැඳ වැඳ හිටපු මගේ සේවකයා දැන් මට මැඟිල්ල දික් කරනවා මූ හොරා කියලා. ඒ මොකක් නිසාද? ගුණේ අහිමි වීම නිසා. හරිම ලස්සනයි පින්වතුනි. මිනිස්සෙක් මෙහෙම බුද්ධිමත්ව තේරුම් ගන්නවා නම් ගුණයක වටිනාකම ගුණයක් නිසාමයි මිනිස්සෙක් රැකෙන්නේ. ගුණයක් නිසාමයි. ධනෙ නිසා රැකෙන්නේ, බලය නිසා රැකෙන්නේ, කුලය නිසා රැකෙන්නේ, රස්සාව නිසා රැකෙන්නේ. එයා ඉන්න තැනට අනුව එයාට නොඑක් සැලකිලි සම්මාන ලැබෙයි. හැබැයි ඒ සැලකිලි සම්මාන වලින් රැකෙන්නේ කොමකින්ද? ගුණයකින්මයි රැකෙන්නේ. මිනිස්සු ආස කරන්නේ ගුණයකට. ඒ නිසා ජීවිතේ ගොඩනගා ගන්න උත්සුක වෙන්න ඕනේ. ඊළඟට ඔබ ආදරය කරන දරුවන්ට එහෙම ඔබ ලබා දෙන්න උත්සාහ කරන්න ඕනේ මොකද්ද පින්වතුනි? ගුණයමයි. ගුණයමයි ලබා දෙන්න උත්සාහ කරන්න ඕන. අනිකුත් දක්ෂතා වලින් දියුණුව ලබනවා කියන එක මේ සමාජයට අවශ්‍යයි. හැබැයි මා හිතනවා ගොඩාක්ම සමාජයට අවශ්‍ය ගුණවන්තව දියුණු වෙච්ච අය. එක එක ක්ෂේත්‍රවල එක එක විදිහට උගතුන් ඉන්නවා අපිට පේනවා. ගුණවත් උගතුන් අඩුයි. සත්පුරුෂ උගතුන් අඩුයි. ගුණවත් සත්පුරුෂ උගතුන් හිටියා නම් අපේ මේ සමාජයේ ඇයි තාම මෙතන කියන ප්‍රශ්නේ අපිට එන්නේ නැද්ද? ඇයි තාම මෙතන? රටක් විදිහට ඇයි අපි තාම මෙතන? ඒ ප්‍රශ්නේ එනකොට ඒක හොඳට විමසලා බැලුවොත් පේනවා උගත් වූ විදිහට ඉහළට ගියාට ಗುಣ පිහිටලා නැහැ. දැනුමක් විතරයි.
කලාතුරකින් ඉතාම අතලොස්සක් තමයි ගුණය සහ උගත්කම කියන දෙකම දියුණු කරගෙන වාසය කරන්නේ. ඉතින් මේ පුරෝහිත බ්‍රාහ්මණතුමාට මේ මොහොතේම හිත පැහැදුනා. රජතුමනි, මට මේ උසස් කුලයෙන් වැඩක් නැහැ. මං ඉගෙන ගත්ත ඇති වේදයකිනුත් වැඩක් නැහැ. මට ඕනේ ක්‍රියාවෙම උතුම් කෙනෙක් වෙන්න. ඒ නිසා රජතුමනි, ඊටාම පාරිශුද්ධ ජීවිත ගත කරන ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ළඟ මට මහාන වෙන්න අවසර දෙන්න. මට මේ පුරෝහිත කියන තනතුරින් අයින් වෙලා මට සිත්සේ මහානදම් පුරන්න අවසර දෙන්න කිව්වා. අනේ කොසල් රජුරුව හරි සතුටුනා. ජේතවනාරාමයට පෙරහැරකින්ම එකතු කරගෙන ගිහිල්ලා පුරෝහිත බ්‍රාහ්මණතුමාව භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි කළා. ඊටාම කෙටි කලකින් ඒ භික්ෂුන් වහන්සේ උසුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ජීවිතේ සම්පූර්ණයෙන්ම ශ්‍රේෂ්ඨ කරගත්තා. ඉතින් දවසක් ධම්සභා මණ්ඩපයට රැස් වෙච්ච භික්ෂුන් වහන්සේලා මාතෘකාව කරගත්තේ ඕනෝක මේ රහතන් වහන්සේ ගැන. භික්ෂුන් වහන්සේලා හරි ආසාවෙන් කතා කරා බලන්ට ආයස්මතුනේ අර බ්‍රාහ්මණ ආගමේ ඉපදිලා මහ බ්‍රහ්මයා අදහා ඉඳලා මේ ලෝකේ වටින්නේ ගුණයයි කියලා වචනේ අහන්න ලැබීම හේතු කරගෙන අර උත්තමයා තමන්ගේ පින පාද ගත්ත හැටි හරි භයානක පරීක්ෂණයකුත් කරන්න ගිහිල්ලා අර අපේ පසීනදී කෝසල රජුරෝ නිසා වෙන රජෙක් නම් ආයස්මතුනි එතනම හිස ගසා දාන්නත් බැරිනේ. භයානක පරීක්ෂණයකට අත ගහන්න ගිහිල්ලා පින නිසා රැකුණා. දැන් මෙහෙම ඉතින් භික්ෂුන් වහන්සේලා කතා වෙවි ඉන්නවා. ඔය ඉන්න වෙලාවේ භාග්‍යතුන් වහන්සේ එහි වැඩම කළා. බුදුරජාන් වහන්සේ වඩිද්දී භික්ෂුන් නිහඬ වුණා. බුදුරජාන් වහන්සේට ගරු සත්කාර දැක්වුවා. භාග්‍යතුන් වහන්සේ ධර්මාසනයේ වාඩි වෙලා අහනවා, "ඈ මහණෙනි, තථාගතයන් වහන්සේ පැමිණෙන්නට පෙර නුඹලා කවර කතාවකින්ද වාසය කළේ?" එතකොට කියනවා, "ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපි අපේ පසේ නදී කෝසල රජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණතුමා මේ දුර්ලභ සම්බුදු සසුනේ පැවිද්ද ලබා පැවිද්දෙන් ජයගත්ත හැටි ස්වාමීනි කතා බහ කරමින් වුණා." බුදුරජාන් වහන්සේ වදාලා, "මහණෙනි, ඔය පුරෝහිත බ්‍රාහ්මණයා මේ ජීවිතේ විතරක් නොමෙයි, ඔය පුරෝහිත බ්‍රාහ්මණයා විතරක් නෙවෙයි ඔය විදිහට තමන්ගේ ගුණ පරීක්ෂා කළේ. ඔය පුරෝහිත බ්‍රාහ්මණයා මේ ජීවිතේ තම ගුණේද වටින්නේ කියලා පරීක්ෂණයක් කරානේ. ඒක මේ පුරෝහිත විතරක් කරපු එක නෙමෙයි කිව්වා. මහණෙනි, නුවණැත්තෝ ඔය වගේ දේවල් කරනවා. මීට කලින් හිටපු පඬිතවරුත් සීලයද උතුම් කියලා විමසා බලන්න ඔය වගේම වැඩ කරලා තියෙනවා කිව්වා. ඔය වගේම දේවල් අතීතේ හිටපු පඬිතවරුත් කරලා තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ ගැන විස්තර කරනවා. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය කරමින් හිටියා. ওই කාලේ පින්වතුනේ අපේ මහා බෝධිසත්වයෝ ඒ මහරජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයා වෙලා උන්නේ. ඔය පුරෝහිත බ්‍රාහ්මණයාත් හිතාගෙන හිටියේ කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ හෝ නීච වෙන්නේ ක්‍රියාවෙන් මිසක් උපන්න කුලෙන් උගත්කම් වලින් ධන දාන්‍ය වලින් නෙවෙයි කියලා. එතකොට බෝධිසත්වයෝ නෙමෙයි. බෝධිසත්වයන් වහන්සේ නිසා තමන් වහන්සේටම තිබුණා විශේෂ දැනුමක්. තමන් වහන්සේටම තිබුණා දැනුමක් මේ මිනිස්සයා උසස් වෙන්නේ ක්‍රියාවෙන්. ඒ අර මේ උගත්කම් වලින් වත් පොහසත්කම් වලින් නෙමෙයි මිනිසෙක් උසස් භාවයටපත් වෙන්නේ. ඉතින් මේ පුරෝහිත බ්‍රාහ්මණයාට මේක පරීක්ෂා කරලා බලන්න ඕන වුණා. පරීක්ෂා කරන්න මොකද්ද කළේ? අර කොසල් රජුරන්ගේ පුරෝහිතයා කරපු දෙයම තමයි කළේ. භාණ්ඩාගාරින් කහවණු හොරකම් කළා. එක පාරක් ගත්තා, දෙවෙනි පාර ගත්තා, තුන්වෙනි පාර ගන්නකොට සේවකයා මේන් හොරා කියලා චෝදනා කළා. ඉතින් එතකොට ඒ චෝදනා කරලා මේ රාජපුරුෂයෝ ටික කළේ මේ පුරෝහිත බ්‍රාහ්මණයාව අල්ලගත්තා. අල්ලලා අත් දෙක පිටිපස්සට කරලා මාංචු දාලා බැන්දා. බැඳලා පිංගුතුනේ රජුරුව ළඟට එකතු කරගෙන ගියා. රජුරුව ළඟට මේ පුරෝහිත බ්‍රාහ්මණයාව එකතු කරන් ඉද්දි
රජුරවන්ට හිතා ගන්න බැරුව ගියා. රජුරුව අහනවා අයියෝ ආචාර්ය පාදේනි මොකද්ද මේ වැඩේ තේරුම? ඔබට ධනෙ නැත්තම් මට කියන්න තිබුණා නෝවේ. මොකද්ද මේ හොරකම් කරපු එකේ වැඩේ? එතකොට ඔන්න බෝධිසත්ව බ්‍රාහ්මණයාත් එදා කියනවා නෑ මහරජතුමනි මම මේ කොලේ පරීක්ෂණයක්. මට රන්කාසි හොරෙන් ගන්න උවමනාවක් නැහැ. මා සන්තකේ බොහෝ ධනෙ තිබෙනව නොවේ. ඒක ඔබත් දන්නව නොවේ. මගේ අදහස උනේ පුද්ගලයා නීච හෝ ශ්‍රේෂ්ඨ හෝ වෙන්නේ ඔහුගේ ක්‍රියාවෙන්මද කියලා බලන්න. මොකද මේ සමාජයේ දිහා බලපුවම රජතුමනි අපිට එක එක විදිහට හිතෙනවා. මොකද කුල විදිහට ශ්‍රේෂ්ඨයි කියලා හිතෙනවා. ඊළඟට ජීවත් වෙන මේ ඒ ජීවත් වීම පිණිස එයා කරන රස්සාව නිසා ශ්‍රේෂ්ඨ වෙනවා කියලා හිතෙනවා. උගත්කම් නිසා ශ්‍රේෂ්ඨ වෙනවා කියලා හිතෙනවා. ඉතින් රජතුමනි මට හරියටම බලා ගන්න ඕනුනේ මොකෙන්ද ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා. දැන් අද වුණත් පින්වතුනි මේක මේ විදිහටම නැද්ද? මේ විදිහටම තියෙනවානේ. අඳින ඇඳුමේ ඉඳලානේ ඇඳුම අඳින විදිහෙම නීචද උසස්ද කියන එක තීරණය කරන ස්වභාවය සාමාන්‍ය තියෙනව නේද? නිකන් මිනිස්සෙක්ව බාහිරින් බලපු ගමන් අපි හිතමු පල් හොරෙක් හොඳට ඇඳලා වැදගත් විදිහට අපි හිතමු කෝට් එක දාලා ඊළඟට ටයි එක දාලා සපත්තු දෙක මූණ බලන්න පුළුවන් තරම් පොලිස් කරගෙන එයා අර හොඳ සුඛෝපභෝගී වාහනයකින් ඇවිල්ලා බහිනවා මේ පල් හොරෙක්. එතකොට බාහිරින් පේන්නේ එයා ඇඳගෙන ඉන්නේ වැදගතෙක් වගේ නම් ඉක්මනට නිකන් කියන්නේ හරි වැදගත් මිනිස්සෙක්. හරි වැදගත් උසස් මිනිස්සෙක්. එහෙම කියනවා. අඳින ඇඳුම නිසා. ඉතින් අඳින ඇඳුමිනුත් කතාව එහෙමනම් අනෙක් ඒවා ගැන කවර කතාවද? ඒ නිසා මේකේ පින්වතුනේ උසස් භාවයේ නීච භාවයේ කියන එක තීරණය වෙන්නේ පරිබාහිරයකින් නෙමෙයි. එහෙනම් මේක දකින්න තියෙන්නේ කාටද? තමන් උසස් කෙනෙක්ද? තමන් නීච කෙනෙක්ද කියලා දකින්න තියෙන්නේ පැහැදිලිව දකින්න තියෙන්නේ කාටද? තමන්ටමයි. පරිබාහිර කෙනෙකුට මේක හොයන්න අමාරුයි. ගොඩාක් කල් ඇසුරු කරනකොට නම් හොයාගන්න පුළුවන්. ගොඩාක් කල් ළඟින් ඇසුරු කරන කෙනෙකුට අනිත් කෙනා හීනද උසස්ද කියලා හොයාගන්න පුළුවන්. හැබැයි ඒකත් ඉතින් හොඳ කල්පනාවෙන් වුණොත් විතරයි. මේක ඉතින් අපි අනිත් අය ගැන පහුරු ගගා හොයන්න නෙවෙයි අපි ධර්මයක් අහන්නේ නේ. අපි මේ බණපද අහන්නේ එක එක්කෙනා ගැන පහුරු ගගා එක එක්කෙනා ගැන හොයන්න නෙමෙයි. අපි හොයාගත යුත්තේ කා ගැනද? තම තමා ගැනනේ. එතකොට තමන් උසස් වෙන්නේ පින්වතුනි තමන් ළඟ සීලය ආදී ගුණ තිබුණොත් පමණි. ගුණයකින්මයි උසස් භාවයටපත් වෙන්නේ. ඒ ගුණධර්ම නැත්තම් අනිත් මොන ක්ෂේත්‍ර වලින් උසස් භාවයටපත් උනත් තමන් ගැන තීරණයකට එන්න මං මගේ ජීවිතේ උසස් භාවයටපත් කරගෙන නැහැ. උසස් කෙනෙක් විදිහට මං රැකිලා නැහැ. අපි එතෙන් එන්න ඕන. ඉතින් මේ පුරෝහිත බ්‍රාහ්මණතුමා හරි ලස්සන කතාවකුත් කියනවා මෙතන. කියනවා රජතුමනි මං දවසක් රාජ උපස්ථානෙට එනකොට එක දරුවෙක් මේ නාගයෙක්ව අල්ලගෙන ඒ නාගයා නටුවන්ට සූදානමින් වුණා. දැන් පෙට්ටියේ දාලා පින්වතුන් දැක ඇති නයි නටවන මිනිස්සු ළඟ ඉන්නේ අර නයි. ඒ නයා මේ මනුස්සයාට හොඳට කීකරුයිනේ. හොඳටම කීකරුයි මේ කතා කරලා එළියට වරෙන් කිව්වහම ගානට එනවා. පෙනේ පුප්පාපන් කිව්වහම පුප්පනවා. ඊට පස්සේ ආයේ කූඩේට ඵලයන් කිව්වහම කූඩේට යනවා. හිතේ හැටියට මේ නයි නටවන කෙනා නයාගේ ඔළුවත් අත ගන්නවා. නයාව කැමති තැනකට ඇදගෙන යනවා. එහෙම කිසි බයක් නැහැ. දැන් සමහර නයි නටවන අය නිකන් තමන්ගේ මල්ලේ දාගන්නවානේ නයා. ඒ නයා සම්බන්ධයෙන් කිසිම බිහිතියක් නැහැනේ. කිසිම බිහිතියක් නැහැ. දැන් එතකොට මේ නයි නටවන කෙනෙක්ව දැකලා එක අවස්ථාවක මේ පුරෝහිත බ්‍රාහ්මණයා කියලා තියෙනවා දරුවෝ ඕකා විසගහෝර ඇති එකෙක් පරිස්සමෙන් කිව්වා. පරිස්සමෙන් ඔය කටයුත්ත කරපන් කිව්වා. එතකොට ඒ නයි නටවන ඒ නයාව ඇති කරන මිනිස්සයා කියලා තියෙනවා නෑ ආචාර්ය පාදීනි
මේකා හරි සීලවන්ත එකා. මේකා කීකරු එකා. මේකායේ මං දලවත් ගලවලා නෑ. මට මේකා විශ්වාසයි. ඇයි හේතුව මේකා මේ මං දෙන දෙයක් කාලා පාඩුවේ ඉන්නවා. මේක එහෙම හිංස කරන්නේ. ඒ නිසා දලවත් ගලවලා නෑ මං මේ කියලා පෙන්නවා. එතකොට මේ පුරෝහිත බ්‍රාහ්මණයා කියනවා බලන්ට රජතුමනි විසගෝර නාගයා පවා තමන් ළඟ තිබුණු හික්මුච්චි ගතිය නිසා සීලවන්තයා කියන නම ලැබුවනේ. විසගෝර නායෙක් අනිත් නයි අතරේ ඒකාට විතරක් සිල්වතා කියලා කිව්වා. ඇයි? ඒකායේ තියෙන කීකරු භාවය නිසා. ඒකාගේ තියෙන ගුණයක් නිසා. ඉතින් හරි ලස්සන කාරණාවක් කියනවා. සීලය යනු ලොව තිබෙන ඊටාම හොඳ දෙයයි. සීලය යනු ලොව තිබෙන ඊටා උතුම් දෙයයි. ගෝර විසති නාගයා පවා සිල්වත් වූ විට පමණක් හිංසාවක් නොකරන සැටි බලන්ට රජතුමනි. සාමාන්‍යයෙන් ණය දැක්කොත් එහෙම ණයෙක් සර්පයෙක් දැක්කොත් අපි කියනවනේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙනව නේද? මේ විසගුහුර සර්පයා දැක නෑර මෝඩයා කියලා කියනවනේ. ඒ කියන්නේ සර්පයෙක් දැක්කොත් එහෙම මේ ගහලා මරාපන්. ඒකා විසගුහුර එකෙක් නිසා මේ තියන්ට එපා හිංස කරාපන්. එහෙම කතාවක් තියෙනවනේ. නමුත් අර බොහොම කීකරුවට ඉන්න ණයා ඌ ඒ ගොඩට අයිති නෑ. ඒකාත් විසයි. හැබැයි ඒ ණයා ගාව තියෙන කීකරුකම හේතු කරගෙන ඌට කවුරුත් හිංස කරන්නේ නෑ. බලන්න. ගෝර විසති නාගයා පවා සිල්වත් වූ විට පමණක් හිංසාවක් නොකරන සැටි බලන්ට රජතුමනි විස්තරේ කිව්වා. ඉතින් මේ මහා බෝධිසත්වෝ ඒ විදිහට රජුරවන්ට විස්තරේ කියලා කියනවා රජතුමනි. ඒ නිසා මං මේ දැන් මේ කරමින් ඉන්න පුරෝහිත තනතුර මට අදින් පස්සේ එපා. මොකද මේ ඨානාන්තරය නිසා මං උසස් වෙන්නේ. මොකද මේ ඨානාන්තරෙන් හිටපු මට මේ සුළු සේවකයා හොරා කියලා කිව්වනේ. එහෙනම් ඨානාන්තරේ උසස් නෑ. ඊළඟට මට මේ බ්‍රාහ්මණ කුලෙන් ඇති වැඩකුත් නෑ. මා සතු ධනවස්තුවෙන් ඇති වැඩකුත් නෑ. මේ ලෝකේ උසස් එකක් රජතුමනි පැවිද්ද. පැවිද්ද කියලා කියන්නේ ಗುಣ වැඩිමමයි. ඒ නිසා රජතුමනි මට ಗುಣ වඩන්ට යන්න අවසර දෙන්න කිව්වා. ඒ කාලේ තිබුණේ පින්වතුනි ඍෂි පැවිද්ද. ඒ ඍෂි පැවිද්දෙන් පැවිද්ද ලැබුවා අපේ මහා බෝධිසත්වයන් වහන්සේ. පැවිද්ද ලැබීම පිණිස අවසරය අරගෙන පැවිදි වෙන්න දැන් නිවසින් පිටත් වෙලා මේ බෝධිසත්වය යනවා හිමාල වනයේ පැත්තට. බලන්න හිමාල වනයේ පැත්තට යනකොට දකින්න ලැබිච්ච දේ මස් කපන තැනකින් මස් වැදැල්ලක් කුකුස්සෙක් අහසට අරගෙන ඉගිලලා ගියා. මේ විකුණන්ට මස් තිබ්බා. උකුස්සෙක් මේක හොරට දැහැගත්තා. දැහැගෙන ඉගිලලා ගියා. ඒ ඉගිලලා යනකොට අනිත් උකුස්සෝ ටික මොකද කළේ? අනිත් උකුස්සෝ ටික මස් වැදැල්ල ගත්ත උකුස්සා පස්සේ එක රෑනට පන්නනවා. පන්නලා හිට දැන් කොටනවා ඉවරයක් නෑ. කාටද කොටන්නේ? මස් වැදැල්ල අල්ලගෙන ඉන්න කෙනාට කොටනවා. එතකොට මේ උකුස්සට ඒ වේදනාව දරා ගන්න බැරුව ගියා. අනිත් උකුස්සන්ගේ තියුණු මේ හොටවල් වල වේදනාව ඒ වගේ කොටද්දි දැනෙන වේදනාව දරා ගන්න බැරුව ඒ උකුස්සා මස් වැදැල්ල අතහැරියා. මස් වැදැල්ල අත අරිනකොට ළඟම හිටපු උකුස්සා ඒක ඇල්ලුවා. දැන් අල්ලපු ගමන් මොකද උනේ? අර මස් වැදැල්ල අල්ලාගෙන ඉද්දී පහර කාපු උකුස්සා බේරුණා. අලුතින් මස් වැදැල්ල අල්ලගත්ත එක ඒ කාට ඊට පස්සේ ප්‍රශ්නේ. ඔක්කොමලා ටික එතෙන්ද යමු වුණා. යමු වෙලා දැන් මස් වැදැල්ල අල්ලගෙන ඉන්න කාට එක දිගට කොටන්න පටන් ගත්තා. එතකොට මේ බෝධිසත්ව තාපසයා බලාගෙන හිටිය හප්පේ. උකුසු අරගලෙන් ජීවිතයට ඉගෙන ගන්නට ගොඩාක් දේ තියෙනවා නොවේ. මේ ලෝකයේ තියෙන පංචකාමයත් මේ මස් වැදැල්ල වාගේ තමයි. පස්කම් සැපේ අල්ලාගෙන ඉන්න කෙනා හරියට මස් වැදැල්ල අල්ලාගෙන ඉන්න උකුස්සා වගේ. යම් උකුස්සෙක් මස් වැදැල්ල අල්ලගෙන ඉන්නවද? අල්ලගත්ත උකුස්සාම ගුටි කනවා.
අතෑරපු කුස්සා සැනසෙනවා. මස් වැදල්ල අල්ලගෙන ඉන්නකන් තමයි ගුටි ටික ඔක්කොම තියෙන්නේ. ඒ නිසා මේ පංචකාමයේ කියන මස් වැදල්ල නම් අතාරින්න ඕන කියලා හිතුවා. දැන් බලන්න පිංගුතුනි මේක නෙවෙයිද මේ ලෝකේ තියෙන්නේ. දැන් මේ කාල වකවානු වෙනකොට යුද හරගල හට ගන්නවනේ. දැන් ওই යුද හරගලේ මේ යම් කිසි භීතියක් තියෙනවා මේක ලෝක යුද්ධයක් බවට උනත් පෙරලෙන්න පුළුවනි කියලා. එතකොට මේ තියෙන්නේ මොකද්ද ප්‍රශ්නේ? මේ උකුසු පොරේ වගේ එකක් තමයි. බලලෝභීත්වය, කාමය. කාමයේ අල්ලාගෙන යන තැන ගුටියමයි තියෙන්නේ. ඒ නිසා කාමයට නෙමෙයි ආස කළ යුත්තේ. මේ මිනිස්සෙක් විදියට Tamanට පුළුවන් ගුණයක් පුරන්න. ගුණයට ආස කරන්න. ගුණයට ආස කරගෙන ඉන්න පින්වතුනි මොකද හේතුව? අපි හිතමු අපි මේ ලෝකේ තියෙන ලස්සනම රූප අපේ කරගත්තා කියලා. මේ ලෝකේ ලස්සන රූප තියෙනවා. ඒ රූප අතරේ උසස්ම රූප ටික අපි අපේ කරගත්තා. මේ ලෝකේ තියෙන මිහිරිම හඬවල් ටික අපේ කරගත්තා. මේ ලෝකේ තියෙන සුන්දරම මේ සුවඳවල් ඊටා මිහිරි සුවඳවල් ටික අපේ කරගත්තා. මේ ලෝකේ තියෙන හොඳම රසයන් ටික අපේ කරගත්තා. මේ ලෝකේ තියෙන හොඳම පහසවල් ටික අපේ කරගත්තා කියලා හිතන්න. දැන් ඔක්කොම අපේ. ඔක්කොම අපේ කරගෙන හිටියත් අපි සදාකාලිකද? මැරිලා යනවනේ. මේ කාලවකවානුවේදී අපිට අඩු ගානේ හරි අපි කියමු අවුරුදු 80ක් 85ක් 90කට වඩා අපිට අපේක්ෂාවක් තියන්න පුළුවන්ද? අපිට ඉන්න පුළුවන් කියලා. අපි උප්පරීමේ හිටියත් පින්වතුනි 100යි. ඊට වඩා නම් බෑ. කෙටි කාලෙකින් මැරිලා යනවා. එන කොච්චර හිම්බත් වෙලා අල්ලගත්තත් මැරිලා යන ජීවිතයක් අපිට තියෙනවා. මැරිලා යනකොට මිනිස්සු මේ ලෝකේ අල්ලගත්ත ඒවා අරගෙනද යන්නේ දාලාද යන්නේ? දාලා නොවේ යන්නේ. දාලා යන්නේ. දුප්පත් පොහොසත් උගත් නූගත් හැම මිනිසයක්ම දාලා යනවා අරන් යන්නේ. ගොඩාක් ධන සම්පත් තියෙන මිනිස්සු මැරිලා යනකොට ගොඩාක් දාලා යනවා. පොඩ්ඩක් ධන සම්පත් තියෙන මිනිස්සු මැරිලා යනකොට පොඩ්ඩක් දාලා යනවා. කවුරුත් අරගෙන යන්නේ නැහැ. එහෙමනම් මේ කාම වස්තු වලින් අපි හිතන ආකාරයේ රැකවරණය අපේ ජීවිතේට නැහැනේ. අපි හිතන ආකාරයේ සැරසිල්ල අපේ ජීවිතේට නැහැනේ. අපි සැරසීම පිණිස ඔන්න කාන්තාව විශේෂයෙන් මේ ලංකාවේ ගත්තොත් නම් වැඩිපුර කාන්තාව දැන් දන්නම් මේ පුරුෂයොත් ඒකට ගොඩක් හුරු වෙන බවක් පේනවා. කරාඹු දානෝනේ. රාණින් දානවා, රිදියෙන් දානවා, නොඑක ආකාරයෙන් කරාඹු හදලා සමහරට මැණික් අල්ලලා එහෙම කරාඹු දානවා. කරාඹුවෙන් සැරසීම එයා බලාපොරොත්තු වෙනවා. කරාඹුවෙන් සැරසීම බලාපොරොත්තු වෙන කෙනා මැරිලා යනකොට ඒ කරාඹුව දාලා යනවා. ජීවිතේ සැපේ පතන අය ගොඩාක් හිම්බත් වෙලා ධනෙ හම්බ කරනවා. ධනෙ හම්බ කරපු කෙනා මැරිලා යනකොට ඒ ධනයම දාලා යනවා. බැංකු පොත්වල ගොඩාක් සල්ලි එකතු කරනවා මිනිස්සු ඉද්දී. ඒ මිනිස්සු හදිසියෙම මැරෙනවා. බැංකු පොතේ සල්ලි එහෙම ඉතුරු වෙනවා. පරලෝට ගිහිල්ලා ඒ පරලොවින් ආයේ account එක ගන්නේ මිනිස්සු ලොකු වාහන අරගන්නවා. සුඛෝපභෝගී වාහනවල Taman සැපසී ගමන් කරනවා. ඒ ගමනේ යමින් ඉඳියා මැරෙනවා. වාහනේ මෙහෙ දාලා එයා යනවා. සාමාන්‍යයෙන් රූපය ගැන ගොඩාක් හිතන ස්ත්‍රී පුරුෂයෝ ලක්ෂ ගණන් වියදම් කර කර මේ ශරීරයේ මේකප් කර කර සරසනවා, කොණ්ඩේ එක එක පාට කරනවා, নানা ප්‍රකාරයක. ඉතින් මේ මේකප් ගැන කියන්න ගියොත් එහෙම කෙලවරක් නැහැ. ඒ වගේ මහා සැරසිලි කරනවා. සැරසිලි කර කර ඉන්න කෙනා එකපාර මැරෙනවා. මැරුණට පස්සේ සරස හිටපු කුණු කයත් දාලා යනවනේ. මේ ඔක්කොම දාලා යන ඒවාට නේද මේ පොරේ. ඒ නිසා හොඳට තේරුම් ගත යුතු එකක් මේ කියන්නේ. තමන්ගේ ජීවිතේ වටින්නේ ගුණෙමයි. ගුණෙමයි වටින්නේ.
ඉතින් බෝධිසත්වයන්ට මේ දේ දැකලා අර උකුසු පොරේ දැකලා උකුසු අරගලි මෙන්න මෙහෙම කියවුණා. උකුස්සා තුඩින් තදකොට ඩැහැගත්තා මස් වැදැල්ල. පෙනී අනිත් උකුස්සන්ට ආවා නොවේ මොහු පසුපස. නිය පහරින් තුඩු පහරින් තදින් පහර දුනි මොහු හට. කිසිවක් නැති කෙනාට ලොව නැත්තේමය මේ හිංසා. ඔන්න පැවිද්දට තවත් ආස හිතුණා. මේ අල්ලගෙන ඉන්නකොට තමයි ඔක්කොම ගුටි ටික තියෙන්නේ. ආතහැරියා නම් කිසි ගුටියක් නැහැ. අන්න එහෙම හිතුණා. ඉතින් බෝධිසත්වයෝ තව ටිකක් පය ඉක්මන් කළා. මං ඉක්මනට මේ මනුස්ස වාසය අත්හැරලා ඉක්මනට හිමාලයට යන්න ඕන. දැන් ඉතින් බරණැසේ ඉඳලා යන්න එපේ හිමාලයට. සෑහෙන දුරක් යන්න තියෙනවා. මෙහෙම යද්දී රෑබෝ වුණා. රෑබෝ වුණාට පස්සේ ඔය පොඩි අම්බලම් කෑල්ලක් තිබුණා පුංචි එකක්. ඒකේ මේ බෝධිසත්ව තාපසින් වහන්සේ දැන් ගිහි ජීවිතය අත්හැරලා යන ගම ඒක එදා රෑ නවාතැන් ගත්තා. ওই නවාතන් ගෙත්ත තැනට ඉස්සරහින් තිබුණා සාමාන්‍ය ප්‍රමාණයේ සිටු මන්දිරය. ඒ සිටු මන්දිරේ එක 16ක් හිටියා. සාමාන්‍යයෙන් තරුණ වයසේ 16ක්. ඔය 16 කෙල්ල එක්තරා මේ පුරුෂයෙකුගේ අතේ තමන් ආදරය කරන සැමියෙකුට මිනිස්සෙකුට පයින්ඩයක් යවුවද මේ පයින්ඩේ අර බෝධිසත්ව ඍෂීන් වහන්සේ අහගෙන හිටියේ. තාපසින් වහන්සේ අහන් හිටියේ. කිව්වා මං අසුවල් වෙලාව වෙනකොට වැඩ ඉවර කරනවා. ඉතින් එතකොට අනේ යාට එන්න කියන්න මං බලන් ඉන්න ඕන්න. අනිවාර්යෙන් පයින්ඩ කියන්න කිව්වා. එතකොට මේ මිනිහයා මේ පණිවිඩය අරගෙන ගියා ඒ අදාළ පුරුෂයා ළඟට. ගිහිල්ලා පණිවිඩය කියලා ආයෙමත් මේ ස්ත්‍රියව ළඟට ඇවිල්ලා එයාගේ උත්තරෙත් කිව්වා ඕන්න එහෙනම් ලැහැත්තිලා ඉන්න. එයා එනවා කිව්වා කියලා. දැන් මේ කෙල්ල කොහොම කටයුතු ඉවර කරලා අර සිටු මන්දිරේ වැඩ කටයුතු අවසන් වෙලා සිටුතුමා ඒ සිටු දේවිය ඒ හැමෝටම අපෝපස්ථාන ඉවර කරලා ඒ අය ඔක්කොම නිදාගත්තට පස්සේ මේ කෙල්ල හරි ලස්සනට සැරසුණා. කොණ්ඩේ මල් ගැහුවා. කරාඹු ගොඩක් දැම්මා. මාල ගොඩාක් දාගත්තා. නාහෙටත් මුදුවක් දාගත්තා. චූටි මේකප් එකක් කරගත්තා. තියෙන හොඳම ඇඳුමින් හැඩ වුණා. දැන් මෙයා සුවඳ ගහගෙන අර දොරකඩට වෙලා බලාගෙන ඉන්නවා. බෝධිසත්ව තාපසින් වහන්සේත් මේ ස්ත්‍රියවගේ කටයුතු දිහා යම් අවධානයකින් හිටියා. දැන් මෙයා බලාන හිටියා. බලානෙද්දී කොහොම හරි මෙයාට ස්පාසුවක් නෑ. ඔළුව කහනවා. චුට්ටක් නැගිටලා බලනවා. ස්පාසුවක් නැතුව රෑ මැදියමම වුණා. රෑ මැදියම වෙලත් මෙයාට තාම යම් අදහසක් තියෙනවා. එයා දැන් එයි කියලා. මග බල ඈ හිටියා. සාමාන්‍යයෙන් මේ කතාවේ කියන හැටියට පාන්දර ජාමේ 2-3 වගේ වෙනකන්වත් මේ කෙල්ල ඉඳලා තියෙනවා. අන්තිම ඉතින් පාන්දර වගේ වේගෙන එනකොට ඔන්න මෙහෙම කුකුළුත් කෑ ගහන සද්ද ඇහුණා. මේ කෙල්ල කල්පනා කළා එන්නේ එයා. ආයෙනම් එයා එන්නේ. එහෙම හිතුවා. ඒ කෙල්ල ඊට පස්සේ හිත එකලස් කරගත්තා. එහෙනම් ඉතින් මොනව කරන්නද? මෙච්චර වෙලා නිදි මරාගෙන අපරාධි නිින්ද කඩාගෙන ඒ කෙල්ල වාසය කළේ. ඒක අතහැරලා දාපු ගමන් පාඩුවේ ගියා පැදුරට. ගිහිල්ලා ඒ බෝධිසත්වයෝ දැක්කා මේ කාමරේ පහන නිවනවා. කාමරේ පහන නිව්ව ගමන් ඇහුණා ඒ කෙල්ල ගොරවන සද්දේ. අර හොඳට රෑ නිදාගන්න තිබ්බ අවස්ථාව අර ආසාව විසින් අහිමි කළානේ. හොඳට රෑ 10ට විතර නිදාගන්න තිබ්බනේ එළි වෙනකන්. අහිමි කළානේ අර ආසාවේ නිින්ද. ඒ නිින්ද අහිමි කළා. නැති ආසාවකට ඇඟිලි ගෙන හිටියා. අන්තිමේ පාන්දර 3ට විතර ගිහිල්ලා ගොරෝ නිදාගත්තා. ඉතින් එතකොට බෝධිසත්වයෝ ඕක දැකලා බෝධිසත්වයන්ට කියුණා මෙහෙම. ආසාවක් නැති කෙනාට සැප නින්ද කී ඇත්තේ. ආසාදේ ලැබුණ විටත් සැපයක්මයි ඇත්තේ. ආසා කළ දේ නොලැබෙනු බව දුටු පිංගල දාසී ඒ ආසා නැති කරගෙන සැපසේ නිදියන්නේ. ඒ දාසිගේ නම පිංගල දාසී කියලා.
ඒ දාසිය ඔන්න සනීපට නිදාගත්තා. ආසා කරපු දේ ගැන තිබුණු අර කැමැත්ත අතහැරපු ගමන්. එතකොට බෝධිසත්වයෝ තවත් කල්පනා කළා. එහෙනම් මේ ආසාවල් නම් ඕනෙම නෑ. ඕනෙම නෑ කියලා බෝධිසත්වයෝ එදා රෑ පහන් කළා. හිමාලයට ගියා. හොඳට ඍෂිවරයෙක් විසියට ධ්‍යාන සමාපatti උපද්දගත්තා. ධ්‍යාන සමාධිය ඇති කරගත්තට පස්සේ තමන් උපදවගත්ත සමාධි සුඛය ගැන බෝධිසත්වයෝ මෙහෙම කිව්වා. සිතක සමාධිය ඇති බව කොතරම් උත්තම දෙයක්ද. මට නම් මේ ලෝකේ හෝ වෙනත් ලොවේ කොතැනක හෝ ධ්‍යානයෙන් ලැබෙන සැපට වඩා උතුම් සැපක් නම් නැත්තේ. තමාටවත් අනුන්ටවත් හිංසා නොකරනවාමයි සමාධි සිත් ඇති කෙනා. සමාධිය කියලා කියන්නේ චිත්ත සමාධිය කියලා කියන්නේ කාටවත් හිංසාවක් නැති සැපක්. කාටවත් බරක් නැති සැපක්. කාටවත් පීඩාවක් නැති සැපක්. සාමාන්‍ය කාමයෙන් පින්වතුනි අපි සන්තෝෂ වෙන්න උත්සුක වෙනකොට ඒ කාමයෙන් සතුට කියලා කියන්නේ අපිටත් වෙහෙසක්. අපි හිතමු ඔන්න අපි ආස කරන චිත්‍රපටියක් එනවා කියලා තියෙනවා. දැන් අපි සෑහෙන බලාගෙන ඉන්නවා ඒ චිත්‍රපටිය කවද්ද එළියට එන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට ආරංචි වෙනවා දැන් චිත්‍රපටිය ඇවිල්ලා. අපි ගිහිල්ලා S2 ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. පැය එකමාරක් දෙක චිත්‍රපටියක් තියෙනවනේ. චිත්‍රපටිය ඉවර වුණාට පස්සේ S2ත් රිදෙනවා. ඇයි අර එළියක් දිහාම බලාගෙන ඉඳලා? කාමේ. ඊළඟට ඔන්න අපි ආස කරන කෑමක් අපිට වැඩිපුර ලැබෙනවා. අපි කනවා. කෑවට පස්සේ නිකන් බඩ පිරිලා වැඩි වෙලා ඊට පස්සේ ඔන්න අපි හිතමු පිටි කෑමක් නම් තිබහ එනවා. ඊළඟට ආයේ උගුරට එනවා. සමහරවිට ඒ උගුරට එද්දී මේ නහය පවා දාලා යනවා. ඊළඟට බඩ වැඩි වුණාට පස්සේ අපිට ඇඟ හරව ගන්න හරි අමාරුයි. දාඩිය දානවා. මහා වදයක් නැද්ද? ඔන්න සංගීත සංදර්ශනයකට යනවා. ආසම කරන ගායිකාව හෝ ගායකයා ඇවිල්ලා සින්දු කියනවා. මෙයා නටනවා. උඩ පැනලා නටනවා. නටලම ඉන්නේ ඊළඟ දවසේ නිදාගෙන හැරෙනකොට 4-5 දිනක එකතු වෙලා ගැහුවා වගේ ඇඟ රිදෙන්නේ නැද්ද? එතකොට මේ මොනවද? කාමී කම් සැපය කියලා කියන්නේ ලාමක සැපක්. හැබැයි ගුණයක් දියුණු කරලා සමාධියකින් ලබන සැපේ කියලා කියන්නේ උතුම් සැපක්. ආස කරන්ට ඒ නිසා ගුණධර්ම වලට ආසා කළ යුතුයි. තමන්ගේ ජීවිතය ඇතුලේ උතුම් කුසල මනසිකාර පවත්වලා ලබන ඒ නිරාමිස සැපට ආස කළ යුතුයි. ඒවා තමයි පින්වතුනේ දුර්ලභ සැප. ඔය කම් සැපේ කියන එක සාංශාරික ගමනේ අපි කොතෙකුත් ලබලා ඇති. බුදුරජාණන් වහන්සේ එක වතාවක වදාළානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ධනවත් මිනිස්සු දකින්නකොට ඔබ හිතන්ට මේ අති දීර්ඝ සංසාර ගමනේ මං කොච්චරවත් මෙහෙම ඉපදිනා ඉඳලා තියෙනවා. එතකොට අපි ගොඩාක් ධනවත් වෙලා ඉඳලා තියෙනවා. දැන් මේ වෙනකොට අපි ඉන්න තැන් වෙනස් වුණාට අපි ඒවා විඳලා තියෙනවා. කම් සැප කියන්නේ දුර්ලභ නෑ. දුර්ලභ සැප තමයි ගුණදහම් වඩලා ලබන සැප. ඒ නිසා ගුණයට මාස කරන්ට. ඉතින් අපි මහා බෝධිසත්වයෝ ඔය විදිහට ධ්‍යාන සමාධි උපදවාගෙන වාසය කොට මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකේ උපන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි එදා සීලය උතුම්ය කියන කාරණේ ඔය විදිහට විමසපු නුවණැති තාපසයා වෙලා හිටියේ වෙන කවුරුත් නෙවෙයි මහා බෝධිසත්වයෝ වන මමය කියන භාග්‍යතුන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් එදා භික්ෂුන් වහන්සේලාට හරීම වටින කාරණාවක් වුණා මේක. මොකද බාහිරින් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නවට වඩා අපට වටින්නේ අපේ ඇතුලේ ගුණදහම් වැඩිමයි කියන එක හොඳට හිතට ගියා. ඉතින් මේ ජාතකේ මුල් කරගෙන ගොඩාක් ස්වාමීන් වහන්සේලා ධර්මාවබෝධයට තමන්ගේ ජීවිතේ හැඩගස්ව ගත්තා. ඉතින් අපිත් අපේ ජීවිතේ උත්සාහයක් ඇති කරගත යුතුයි පින්වතුනි. අපි මේ ජීවත් වෙන කෙටි කාලේ වඩාත් වටින්නේ මොකද්ද කියලා හඳුනාගෙන ගුණදහම් දියුණු කරගන්න දක්ෂයෙක් බවට පත් වෙන්න. මේ ලෝකේ දක්ෂතා යම් තාක් තියෙනවා නම් ඒ දක්ෂතා අතර ඉහළම තියෙන දක්ෂතාවය තමයි ගුණවතෙක් වීමේ දක්ෂතාවය. මොකද්ද දක්ෂතා අතරේ තියෙන ඉහළම දක්ෂතාවය? ගුණවන්තයෙක් වීමේ දක්ෂතාවය. දැන් බලන්න
ගුණවන්තයන් අතරේ මහා ගුණවන්තයාණන් වහන්සේ වන අප තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දක්ෂ වුණානේ සියලු ගුණයන් පරිපූර්ණ වශයෙන් දියුණු කරන්නට. ඒ දක්ෂතාව නිසා තුන්ලෝකාග්‍ර බවට පත් වුණා. ඒ අපගේ මහා කාරුණිකයන් වහන්සේ ගුණ දියුණු කරන හැටි ධර්මයේ තුලින් දේශනා කරද්දී පින්වන්තයෝ ඒ ගුණ දහම් දියුණු කළා. ගුණ දහම් දියුණු කරපු ඒ මහා පින්වන්තයෝම සමහරට උපන්නේ රොඩී කුලයේ, උපන්නේ ශුද්‍ර කුලයේ, උපන්නේ පහත් කුලයේ. ඒ ගුණවන්තයෝ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතේ ඉහළටම දියුණු කරගත්තට පස්සේ යාවතා භික්කවේ සත්තා වාසා මේ ලෝකේ යම්තාක් සත්වයෝ වාසය කරන තැන් ඇද්ද? යාවතා භවග්ගං භවාග්‍රය යම්තාක් ඇද්ද? ඒතේ අග්ගා ඒතේ සොට්ටා ලෝකස්මින් යදිදං අරහන්තෝ. ඒ සියල්ලටම ඉහළින් අග්‍රව වැඩ සිටින්නේ රහතන් වහන්සේලා. ඒ උතුම් සියලු දෙනා අග්‍රභාවයට පත් වුණා. අග්‍ර වුණේ කුමකින්ද? ගුණයක් නිසා. ඒ නිසා පින්වතුනි අපි කවුරුත් ගුණධර්ම වලට ආසා කරමින් මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ඊතා දුර්ලභ බුදු සසුන මුණ ගැහිච්ච මොහොතේ අපිටත් සසුනේ පිහිටා ගුණධම් දියුණු කරගෙන ජීවිතයට පිළිසරණක් හදාගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝකවාසී සියලු දෙවිවරුත් අප හැමදෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රමුඛ පොළොවාසී සියලු දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩේවා. දිව්‍ය ආශ්චර්යයෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැමදෙනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ 83 වෙනි ජන්මදිනය සමරන අංක 9 නිවාස විස්සපාර ගල්වල හන්දිය සාලියපුර අනුරාධපුර යන ලිපිණේ පදිංචි පින්වත් අයියේ මිලංගකෝන් ගුරු මෑණියන් හට මේ සියලුම පින් අනුමෝදන් වෙලා මෑණියන්ට නිදුක් නිරෝග සුවයම ලැබේවා. දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවා. රැස් වූ පිනේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මෑණියන්ට කිසි කරදරයකින් බාධාවකින් තොරව හොඳට පින් කරගෙන හොඳට ධර්මයේ හැසිරিলা මේ ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා කියලා අපි පින් අනුමෝදනා කරනවා ආශිර්වාද කරනවා. රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් අවුරුදු 82ක් ආයු වළඳා 2021 මැයි මාසේ 14 වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ආර්.එම්. ටිකිරි බණ්ඩා පියාණන් හට සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මේ මිය පරලෝ යන්ට යෙදුණු පියාණන්ගේ පරලෝක ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයටපත් වෙත්වා. අද දායකත්වයේ දරන ඒ සදහවත් පින්වතුන්ලා සෑම සියලු දෙනා නමින් මිය යන්ට යෙදුණු සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලෝක ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා. විශේෂයෙන් කොරෝනා වෛරසයේ හේතුවෙන් මිය පරලෝ යන්ට යෙදුණා වූ ඒ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මිය පරලෝ ගියපු සියලු දෙනාගේ පරලෝක සැපයටපත් වී ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදීමේ දුර්ලභ වාසනාව ලැබේවා කියන අදහසින් අපි පින් අනුමෝදනා සිදු කරමු. විශේෂයෙන් ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින සියලු දෙනාට මේ ධර්ම දානමය පිනේ අනුහසින් නිදුක් නිරෝග සුවයම ලැබේවා කියන ප්‍රාර්ථනාව අද දවසේ ධර්ම දානයන් සිදු කළේ අද දින 83 වෙනි ජන්මදිනයේ සමරන පින්වත් අයිය මිලංගකෝන් ගුරු මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම මූලික අරමුණ කරගෙන කැනඩාවේ වෙසෙන ආනන්ද උදිත සහ මහරගම තලපත් පිටියේ පදිංචි පින්වත් මහින්ද යන ඒ ආදරණීය පුතුන් දෙදෙනා ඒ වගේම අනුරාධපුරයේ පදිංචි පින්වත් ප්‍රියන්ති නිලන්ති සහ සමන්ති යන ආදරණීය දියණියන් තිදෙනා ශ්‍යාමලිකා
තුෂාරා, බුද්ධික, ප්‍රියන්ත, ආසා, ඉන්දික යන ඒ බෑනාවරුන් සහ ලේලිවරුන්, ඉතින් ඒ සියලු දෙනාට මේ සියලුම පින් අනුමෝදන් වෙලා, පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා, සියලු දෙනාට නිදුක් නිරෝග සුවයම සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. විශේෂයෙන් රැකීරක්ෂා ව්‍යාපාර ආදිය සාර්ථකව දියුණු කරගන්නට අවකාශ සැලසෙත්වා. ඒ විදේශගතව ජීවිතය ගත කරන ඒ දරුවන්ට, ඒ පවුලේ සියලු දෙනාට කරදර බාධා වලින් තොරව විදේශගතව ජීවිතේ සැනසille ගත කරන්නට ලැබේවා. ඒ වගේම භාග්‍යා, සෞම්‍ය, තත්සරණ, සංදීපා, අනුත්තරා, සසි ප්‍රභා, ඕෂධ, හසිත, සිතාරා, නිහාරා, චන්තුලි, ලක්මින කියන ඒ මුණුපුරු මිනිපිරියන්ට, ඒ දරුවෝ හැම දෙනාට පින් අනුමෝදන් වෙලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා, දියුණුවටපත් වෙත්වා. ඒ දරුවන්ට විශේෂයෙන් ජීවිතයට යහපත සලසන සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝම ඇසුරු කරන්නට ලැබේවා. සත්පුරුෂ ඇසුරට දරුවන්ගේ ජීවිත නොවැටේවා. බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක දියණියන්, ශ්‍රාවක පුතණුවන් බවට පත්වෙන්න ඒ දරුවෝ හැම දිනාට වාසනාව ලැබෙත්වා. පින්වතුන්ලා සියලු දෙනාට කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් කරගෙන සුවසේ දහමේ හැසිරෙන්න ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට ගෞතම සසුනේම ධර්මාවබෝධ කරන්නට ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.